the change ජීවිතය වෙනස් කරන දවසේ සිතුවිල්ල. අපි එක සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් නම් ජීවිතය වෙනස් වෙනවා නම් කොච්චර හොඳයිද? හැබැයි සිතුවිලි වලින් විතරක් නෙමෙයි අපි හැමදාමත් කතා කරනවා වගේ සිතුවිලි ඔස්සේ ගොඩනගෙන හැඟීම් සහ ක්‍රියාකාරීත්වය තුලින් තමයි අපිට අපේ ජීවිතය ගොඩනගන්නේ. සාර්ථක ජීවිතයක් ගැන හිතනකොට අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි අපේ සම්බන්ධතාවය කියලා කියන්නේ. අපි කොහොමද සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ? සම්බන්ධතාව කොහොමද විවිධ සම්බන්ධතා ඇති වෙනවනේ. නමුත් මම හිතුවා අද දවසේ කතා කරන්න ඔබට මේ ආදර සම්බන්ධතාව පිළිබඳව. ආදර සම්බන්ධතාවයක් සාර්ථකව ගෙනියන එකත් ඇත්තටම එක්තරා ආකාරයක කුසලතාවයක් දැනුමක් අපිට තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ආදරය ගැන ඉගෙන ගන්න නැහැ අපිට උගන්වන්නේ නැහැනේ කවුරුත්. සමහරට අපි ආදරය කියන එක දකින්නේ අම්මා තාත්තගෙන් නැත්නම් රූපවාහිනියෙන් නැත්නම් නවකතාවකින් නැත්නම් එවැනි යම්කිසි සමාජයේ තියෙන යම්කිසි සංසිද්ධියකින් තමයි ආදරය කියන්නේ මේකයි කියලා දැනගන්නේ. ඒ වගේම අපිට සමහර විට ඒ එන හැඟීම් එක්ක අපි හිතනවා ආදරය කියලා. තව කෙනෙකුට අපිට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ කැමැත්ත අපි හිතනවා ආදරයක් කියලා. නමුත් සමහරලාට අපි ඇති වෙන මේ ආකර්ෂණයත් අපි හිතනවා ආදරය කියලා. විශේෂයෙන්ම නවයෝන් විය දරුවන්ට ඒ කියන්නේ දරුවන් තරුණ බවට පත් වෙන කාලේ වෙනකොට අපිට හිතෙන දෙයක් තමයි අපිට එක එකනට කැමැති හිතෙනවා ආකර්ෂණය වෙනවා. ඒ ආකර්ෂණය අපි හිතනවා ආදරය කියලා. ඇත්තට මේ ආකර්ෂණය නෙමෙයි ආදරය කියලා කියන්නේ. ආදර සම්බන්ධතාවයක් ඇති වෙන්න ආකර්ෂණය බලපානවා වුණාට ආදර සම්බන්ධතාවයක් කියලා කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. මොකක්ද එහෙමනම් ආදර සම්බන්ධතාවයක් කියලා කියන්නේ? ඇත්තටම ආදරය සම්බන්ධයෙන් ගොඩාක් පරීක්ෂණ කරපු මනෝවිද්‍යාඥයින් විද්වතුන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඒතර ඒ අතර මම අද හිතුවා කතා කරන්න මේ ආදර ත්‍රිකෝණය කියන සංකල්පය ගැන. අපි කියනවා love triangle කියලා. ඒතර මේ ආදර ත්‍රිකෝණය කියන සංකල්පයෙන් මේකෙදි ගොඩක් වෙලාට කතා කරන්නේ දෙදෙනෙක් අතර ඇතිවන ආදරය, ආදර බැඳීම කොයි ආකාරයෙන්ද අපි ඒක මනින්නේ කියලා. ඒ කියන්නේ අපි හඳුනාගන්නේ මොන ආකාරයෙන්ද කියන එක. ඒ කියන්නේ දැන් අපි බලමු අපිට මොන විදිහේ සම්බන්ධතාවයක්ද අපිට ඇති වෙන්නේ. මම මේක ආදර ත්‍රිකෝණ කියන සංකල්පේ ගොඩක් පුළුල් විදිහට පැහැදිලි කරන කාරණයක්. නමුත් මම ඔබට අද දවසේ සිටිවිල්ලට ගේන්න බලන්නේ යම්කිසි ආකාරයක තේරුම් ගන්න මම මොන විදිහටද තමන්ගේ කියන්නේ මගේ සහකරුට හෝ සහකාරියට ආදරය කරන්න කියන එක තේරුම් ගන්න. එතකොට ඒ අතර වැදගත් දෙයක් තමයි මේ ආදර ත්‍රිකෝණයේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි පැෂන් කියන එක. එතකොට මේ පැෂන් කියන එක ඇත්තටම නිකන් දැඩි ආශාව කියලා අපි ගමුකෝ. දැඩි ආශාව, දැඩි කැමැත්ත. එතකොට කෙනෙක් සම්බන්ධයෙන් ඇතිවෙන කැමැත්ත, ආකර්ෂණය මේ ඔක්කොම මේ පැෂන් කියන වචනේ ඇතුළට අපිට දාන්න පුළුවන්. එතකොට සමහර අයගේ ආදරයක් තුළ මේ පැෂන් එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකු කැමැත්තක්, ලොකු ආසාවක් තියෙනවා. විශේෂයෙන්ම අර මම කියපු විදිහට විරුද්ධ ලිංගික ආකර්ෂණයක් ගත්තොත්, ඒ විරුද්ධ ලිංගික ආකර්ෂණය මේක ඇතුළේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම නව යෝන් වියේදී මේ ආදරය කියන එක පටන් ගත්ත කාලෙදී මේ පැෂන් එක තමයි වැඩිපුර මේ ආදර සම්බන්ධතාවය ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? කැමැත්ත, ආසාව තමයි මේක ඇතුළේ තියෙන්නේ. එතකොට නමුත් ඒක ඒ ඇතිවන කැමැත්ත, ආකර්ෂණය, ආශාව පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සාර්ථක එහෙම නැත්නම් ශක්තිමත් ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඊට අමතරව වැදගත් වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි කමිට්මන්ට් කියලා කියන්නේ. කමිට්මන්ට් කියලා කියන්නේ හැඟීමක් අපිට සමාවෙන්න කැපකිරීමක් තියෙන්න ඕනේ ආදර සම්බන්ධතාවයේදී. ඒතර කැපකිරීමක් නැත්තම් අපිට ඒ අර ඇතිවන ආකර්ෂණීය පමණක් ප්‍රමාණවත් වෙලා සාර්ථක ජීවිතය ගෙනියන්න, සාර්ථක සම්බන්ධතාවයක් විදිහට ගෙනියන්න බැරි වෙනවා. මොකද්ද මේ කමිට්මන්ට් කියලා කියන්නේ? කමිට්මන්ට් එහෙම නැත්නම් කැපකිරීම කියන එක තියෙනවා. දැන් විශේෂයෙන් මම කියන්නේ අර පැෂන් කියන එක ගොඩක් තරුණ ආදරවන්තයින් අතර තියෙනවා. මේ කමිට්මන්ට් කියන එක ටිකක් වයසට ගිය ආදරවන්තයින් අතර වැඩිපුර තියෙනවා. එතකොට ඒ කියන්නේ කැපකිරීම. ඔවුන් පවුල වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. එහෙනම් තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ ගොඩනැගිච්ච පවුල, ආදරය මත ගොඩනැගුණු පවුලට ලොකු කැපකිරීමක් කරනවා. එතකොට සමහර අය තුළ මේ කැපකිරීම කියන එක විතරක් ප්‍රබලව තියෙනවා. ඒතර මම මුලින් කිව්වා තරුණ දරුවන් තුළ පැෂන් එක වැඩිපුර තියෙනවා. අර මැදිවියෙන් පසු වැඩිහිටි ආදරවන්තයින් අතර කමිට්මන්ට් එක තියෙනවා. එතකොට එහෙනම් දැන් අපිට තව මේ අතරමැදි දෙයක් දැනෙනවා. මම කියන්නේ කරුණු තුනක් ගැන ආදර ත්‍රිකෝණේ කරුණු තුනක් කතා කරනවා. ඒ තමයි ඉමෝෂන්ස් කියන එක. ඒ කියන්නේ හැඟීම්.
හැඟීම් පැත්තට අදාළ වෙන තා වැදගත් දේ තමයි අපි ඒක හඳුන්වන්නේ ආදර ත්‍රිකෝණදී ඉන්ටිමසි කියලා. ඒක හැඟීම් පැත්තට ගොඩක් බාරයි. මොකද්ද මේ ඉන්ටිමසි කියන්නේ චිත්ත වේගීය බැඳීම. මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට අර දෙකටම වඩා මං හිතන්නේ ප්‍රබලව අපිට දැනෙන දේ. ඒ කියන්නේ මාව තේරුම් ගත්තා නැත්නම් මාව අනිත් කෙනාට දැනෙනවා කියන හැඟීම තමයි ගොඩක්ම වැදගත් දේ. එතකොට අපි ගොඩාක් වෙලාවට ආදරවන්තයින් කරන චෝදනාවක් තමයි එයා ඉස්සර වගේ නෑ. එයා මං ගැන හිතන්නේ නෑ. මට ඇහුම්කන් දෙන්නේ නෑ. මං ගැන හොයන්නේ බලන්නේ නෑ. වගේ දේවල් අපි චෝදනා කරනවානේ. මේ චෝදනාව එන්නේ ගොඩක් වෙලාවට ඔන්න ඔය කියන ඉන්ටිමසි කියන කාරණේ නැති නිසා. දැන් මම අර කිව්වනේ සමහර වැඩිහිටි නැත්නම් අපි ටිකක් ජීවිතයේ අවසාන කාලේ ඉන්න අයගේ තුල කැපකිරීමක් විතරයි තියෙන්නේ කියලා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කැපකිරීමක් විතරක් තියෙන ආදරයක් නිකන් හිස් ආදරයක් වගේ. අපි ඒකට කියනවා empty love කියලා. එතකොට නමුත් දැන් සාර්ථක ආදර සම්බන්ධතාවයකට නම් මේ කරුණු තුනම වැදගත් කියන එක තමයි මේ සංකල්පය තුලින් පැහැදිලි කරන්නේ. ඒකයි මට ඔබට කියන්න ඕනකම තිබුණේ. එහෙනම් සාර්ථක ආදර සම්බන්ධතාවයකට නැත්තම් දෙදෙනාටම සතුටක් දැනෙන දෙදෙනාටම ඒ ආදරය නිසා ජීවිතයේ සාර්ථකත්වයට බලපාන්න නම් මේ කරුණු තුනම වැදගත් වෙනවා. මොනවාද කරුණු තුන? පැෂන් එහෙම නැත්තම් ආශාව, අපි මේකට සිංහල කියලා ලලාසාව කියලා. ඒ කියන්නේ දැඩි ආශාව, දැඩි කැමැත්තක් තියෙන්න ඕනේ අනිත් කෙනාට. ඒ කියන්නේ ඔහු ඇය කෙරෙහි තියෙන කැමැත්ත, ආශාව, ඒක තමයි පැෂන් කියලා කියන්නේ. දෙවෙනි කාරණය තමයි ඉන්ටිමසි. එහෙම නැත්නම් අපි කියමු එකට ලෙන්ගතුකම කියලා. නැත්නම් සහෘද බව, තමන්ගේ හදවත අනිත් කෙනාට දැනෙන බව, ආදරය කියන එක දැනෙන්නේ අන්න එතනදී. ඒ ඉන්ටිමසි කියන කාරණේ. තුන්වෙනි කාරණය කමිට්මන්ට්. කැපකිරීම. එතකොට ආශාව, ලෙන්ගතුකම සහ කැපකිරීම කියන මේ කාරණා තුන ඉංග්‍රීසියෙන් කිව්වොත් පැෂන්, ඉන්ටිමසි and කමිට්මන්ට් කියන මෙන්න මේ කාරණා තුන තමයි ආදර ත්‍රිකෝණ සංකල්පෙදි පැහැදිලි කරන්නේ. ඉතින් මේ එක් කාරණයක්, ඒ කියන්නේ මේකෙන් එකක් විතරක් තිබුණොත් මොන ආදරයක්ද, දෙකක් විතරක් තිබුණොත් මොන විදිහ ආදරයක්ද කියලා ඉස්තර තියෙනවා. ඔබට ඒක එච්චර මතක තියාගන්න පහසු නිසා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ එක් කාරණයක් පමණක් තිබීම හෝ කාරණා දෙකක් තිබීම ප්‍රමාණවත් නැහැ. අවම වශයෙන් දෙකක්වත් තියෙනවා නම් හොඳයි. නමුත් එක් කාරණයකට පමණයි. කියන්නේ සමහර විට ගොඩාක් වෙලාවට අර ඉන්ටිමසි කියන කාරණයක් තිබුණොත් ගොඩක් වෙලාවට අනිත් දෙකටත් අවධානය යොමු කරන්න හැකියාව තියෙන. ඒක නිකන් මැද කාරණේ හැටියට මට හිතෙන්නේ. එතකොට මූලික කාරණා දෙක, මොකද මම විශේෂයෙන්ම අර පැෂන් කියන එක මුලින්ම පැහැදිලි කරේ. ඒක තමයි ආකර්ෂණය ඇති කරන්නේ. ඉතින් සමහර වෙලාවට දැන් ඒ ආකර්ෂණය ගිලිහිලා ගියාමත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එතකොටත් සමහරවිට දැන් ඉස්සර එයා වගේ මට කැමති නෑ, නිකන් මට එයා ආස නැහැ, නැත්නම් මට රුචිකත්වයක් ඇති වෙන්නේ නෑ, එයා ගැන කැමැත්තක් ඇති වෙන්නේ නෑ වගේ වචන පාවිච්චි වෙන්නේ මෙන්න මේ නිසා. එහෙමනම් දැන් ඔබේ ආදර සම්බන්ධතාවය මේ ත්‍රිකෝණාකාර සංකල්පයට එහෙම නැත්නම් ආදර ත්‍රිකෝණයට දාලා බලන්න මොන විදිහේ සම්බන්ධතාවයක්ද මට තියෙන්නේ කියලා. ඒතර අපි ගමු දැන් හුදෙක් කැමැත්තක් විතරයිද තියෙන්නේ. කියන්නේ හුදෙක් කියලා කියන්නේ තනිකරම කැමැත්තක් විතරයිද තියෙන්නේ. ඒ කියන්නේ පැෂන් එකක් විතරයිද තියෙන්නේ. එහෙම නැත්නම් අපි තුල ඉන්ටිමසි කියන කාරණේ විතරක් තියෙනවා. ඒ කියන්නේ නිකන් ලෙන්ගතුකමක් තියෙනවා. එයා ගැන හිතනවා. ඉතින් එහාට ආකර්ෂණය හෝ කැපකිරීම කියන එක නැහැ. ඒකත් සාර්ථක නැහැනේ. අපිට ඒ ලෙන්ගතුකමත් එක්ක කැපකිරීමකුත් කරන්න ඕනේ ජීවිතේ. එතකොට අනිත් කෙනාගේ අවශ්‍යතා හොයලා බලන්න ඕනේ. මොකද දැන් අපි දන්නවනේ ආදරය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අපි කෙනෙකුට ආදරය කරනවා කියලා. ආදරය කියන්නේ හැඟීමක්. ඒ වගේම මේක අනිත් කෙනාට දැනෙන්න ඕන දෙයක්. දැනෙන්න නම් අපි ඒක හැඟීම් වලින් අර කියපු ආකාරයට ක්‍රියාකාරකම් වලින් පෙන්වන්න ඕනේ. එතකොට මෙහෙම පෙන්නකොට අපිට අවශ්‍ය වෙනවා අනිත් කෙනාගේ ඕනෑපාකම් හොයලා බලන්න. ඒතර යාගේ අවශ්‍යතාව වෙනුවෙන් අපිට යම් දෙයක් කරන්න. ඉතින් අපි හිතනවා නම් ආදරය කරන්න පටන් ගත්තට පස්සේ මගේ විදිහ මෙහෙමයි, මම බලාපොරොත්තු වෙන ආදරය කියලා මෙහෙම දෙයක් අනිත් කෙනා වෙනුවෙන් මම මොනවත් කරන්න ඕනේ නැහැ කියලා සමහරට හිතෙන්න පුළුවන්. මොකද මම දන්නවා ගොඩාක් වෙලාවට ආදරේදී අපි තරමක් ආත්මార్థකාමී වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සතුට ගැන විතරක් හිතන්න උත්සාහ කරනවා. හැබැයි මොකද්ද වෙන්නේ අන්තිමට? තමන්ගේ සතුට විතරක් හොයන්න මේ ආදර සම්බන්ධතාවය දුර්වල වෙනවා. මෙහෙම දුර්වල සම්බන්ධතාවයක් තිබුණාම අපි හොයන සතුට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආදරයේදී අපි ඒ ආකර්ෂණයක්, කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අපි හිතමු යම් විදියකින් ඒ ආකර්ෂණය අඩු වෙලා තියෙනවා නම්, කැමැත්ත අඩු වෙලා තියෙනවා නම් අපි ඒ ගැනත් හොයලා බලන්න ඕනේ. මොකද මම කියවනේ දැන් ගොඩාක් දෙනෙක් කියන එකක් තමයි ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් ගියාම ඉස්සර වගේ මෙයා නැහැ කියන එක. ඉස්සර වගේ මම ගැන හොයන්නේ බලන්නේ නැහැ කියලා. ඒකට එක හේතුවක් තමයි මේ කියන ආකර්ෂණය අඩුවීම. ඒතර ආකර්ෂණය අඩු වෙනවා කියලා කියන්නේ වෙනදා වගේ එයා තුල සතුටක් ඇති කරන්නේ නැහැ. යාව දකින්න, කතා බහ කරන්න එහෙම හිතෙන්නේ නැහැ.
ඉතින් ඒකට හේතුව තමයි මම අර කියපු විදිහට අපි තුල කෙනෙක් දැක්කහම ආකර්ෂණයක් ඇති වුණාම මුලින්ම අපේ මොළේ යම්කිසි රසායනික නිකුත් වෙනවා. ඒ කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒතර මේ වෙනස නිසා අපිට සතුටක් ඇති වෙනවා. නමුත් මේ රසායනික වෙනස් වීම කාලයත් එක්ක හුරු වෙනවා. ඒතර අපි වෙනදා වගේ සතුටක් උත්තේජනයක් ඇති කරන්නේ අපිට. ඉතින් මම කියන්න හදන්නේ මේ වගේ උත්තේජනයකින් පමණක් සම්බන්ධතාවයක් පටන් ගත්තොත් උත්තේජන නැතිලා ගියාම ඒ සම්බන්ධතාවය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒකයි මම කියර පැෂන් කියන එක නැති වෙලා යන්න පුළුවන් ගොඩක් වෙලාවට කාලයත් එක්ක. ඒක විතරක් නම් තිබුණේ. හැබැයි ඉන්ටිමසි සහ කමිට්මන්ට් කියන එක. එහෙම නැත්නම් ලෙන්ගතුකම සහ කැපකිරීම කියන එකක් තියෙනවා නම් මේ අතරේ අරක නැති වුණා කියලා මේ ඒ ආදර සම්බන්ධතාවය නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක හරියට මේ වාහනයක අපි තුමු රෝද තුනක් ඉඳලා ත්‍රිරෝද රථයක් ගමු රෝද තුන එක එකක් හරි නැත්නම් ඉස්සරහට යන්න බෑ ඒක. ඒ නිසා මේ තුනම ඊටාම වැදගත් වෙනවා ඉස්සරහට සාර්ථක සම්බන්ධතාවයක් ගෙනියන්න නම්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ආකර්ෂණය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් ආකර්ෂණයත් වැදගත්. ආකර්ෂණය අඩු වෙලා නම් ආකර්ෂණය ඇති වෙන විදිහට කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු මේ පුරුදු වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපි ආකර්ෂණය ඇති කරගන්න මහන්සි වෙන්නේ නැහැ. අපි සමහරට එච්චර ගණන් ගන්න විශේෂයෙන් තමන්ගේ පිරිසුදුකම, පවිත්‍රතාවය, ඒ වගේම ලස්සනට ඉන්න ඕනේ. අනිත් කෙනෙක් සිත අද ගන්න විදිහට ඉන්න සමහරට අපි නොසලකිලිමත් වෙන කාලයක් යනකොට සම්බන්ධතාවය පටන් අරන්. ඉතින් එහෙම හිතන්න හොඳ නැහැ. අපි ඒ ගැනත් සලකිලිමත් වෙන්න ඕනේ. අපේ ආකර්ෂණය අනිත් කෙනෙකුට ප්‍රියමනාප විදිහට ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකත් අනිත් කෙනා කෙරෙහි කැමැත්තක් ඇති කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම ලෙන්ගතුකම කියන එක, අනිත් කෙනාගේ හැඟීම් තේරුම් ගන්න එක, එයාගේ දුක සැප අහලා බලන එක, එයාට මොනවාද දැනෙන්නේ, එයාට මම මොනවා හරි කිව්වහම එයා සතුටින්ද ඉන්නේ, කලකිරීමෙන්ද ඉන්නේ, ඒ වගේ එයාගේ හැඟීම් එක්ක සංවේදී වෙන එක, එයා මොනවාද කියන්නේ කියලාට අහුම්කම් දෙන එක, ඒ වගේ දේවල් තුලින් තමයි ලෙන්ගතුකම කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එයාත් එක්ක සමහර දේවල් එකට කරන එක, ඒ වගේ දේවල් අපිට ලෙන්ගතුකම ඇති කරගන්න හේතුවක් වෙනවා. එතකොට කැපකිරීම කියන එක ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට අනිත් කෙනා වෙනුවෙන් කරන දේවල්. එයාට උදව් උපකාර කරනවා වෙන්න පුළුවන්. එයා වෙනුවෙන් අපි මහන්සි වෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. එතකොට දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආදර ත්‍රිකෝණයේ මොනවා හරි එක තැනක මගේ අඩුවක් තියෙනවා නම් මම මේ අඩුව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ සඳහා මොනවාද කරන්න ඕනේ කියලා හොයලා බලන්න ඕනේ. මොකද එක එකනට වෙනස් මේක කරන්න ඕනේ විදිය. නමුත් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ කියපු කාරණා තුන, ඒ කියන්නේ ආශාව, ලෙන්ගතුකම සහ කැපකිරීම කියන කාරණා තුන තමයි ආදර ත්‍රිකෝණ සංකල්පයේදී පැහැදිලි කරන්නේ. එහෙමනම් ඔබ බලාපොරොත්තු වෙනවා නම් සාර්ථක සම්බන්ධතාවයක් ගෙනියන්න, සාර්ථක ආදර සම්බන්ධතාවයක් ගෙනියන්න. ඒක අවිවාහක යුවලක් අතර වෙන්න පුළුවන්, නැත්නම් විවාහක යුවලක් අතර වෙන්න පුළුවන්. ආදරය කියන එකට එහෙම විවාහක අවිවාහක බව වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ කාරණය තුලදී අපි කොහොමද හොඳින් ඒ අපේ සම්බන්ධතාවය ගෙනියන්නේ කියන එක ගැන තමයි අපි අද දවසේ සිතවිල්ල තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔබේ ජීවිතේ වෙනසක් ඇති කරන්න මේ කතා කරපු කතාබහ ප්‍රයෝජනවත් වෙයි කියලා. හැබැයි ඇහුවා විතරක් නෑ, අපි ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. මොනවාද එහෙනම් කරන්න ඕනේ? හොඳට කල්පනා කරලා බලන්න මගේ සම්බන්ධතාවය තුළ කොතනද ගැටලු තියෙන්නේ. මේ කියපු කාරණා තුලින් අපි හිතමු ත්‍රිරෝදයක නම් ටයර් තුනක් කියලා. කොයි ටයර් එකේද ප්‍රශ්නයක් තියෙන්නේ? කොයි ටයර් එකකටද හුලම් මදි? කොයි ටයර් එකකටද අපි තව මේ ඒ ටයර් එක මාරු කරන්න ඕනද, නැත්නම් අලුත් වැඩියා කරන්න ඕනද? ඒ වගේ දේවල් හිතලා බලන්න. හදලා ඒ හොඳින් තියාගත්තොත් අපිට ලොකු ගමනක් ඉස්සරහට වේගයෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ආදර ත්‍රිකෝණ සංකල්පය ගැන මේ අදහස ඔබට ඔබේ ජීවිතය වෙනස් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි වෙනසක් කරන්න නම් මේ දැනුවත් වීම පමණක් මදි. ඒක හිතට අරගෙන ඒ අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා ඔබට හැකියාව ලැබෙන්නේ මේ ගැන හොඳින් තේරුම් අරන් හොඳින් කල්පනා කරලා කටයුතු කළොත් විතරයි. ඉතින් එහෙමනම් අද දවසේ සිතුවිල්ල තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ආදර ත්‍රිකෝණ සංකල්පය. ඒ සංකල්පේ කෙටි අදහසක්. මේක අපිට තව ගොඩාක් පුළුල් වශයෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් පුංචි අදහසක් අපි ඔබට ඇති කරා. තව කාටට හිතනවා නම් මේ ගැන තව කියවන්න ඕනේ කියලා ඔබට පුළුවන් මේ සම්බන්ධ තොරතුරු ඕන තරම් හොයාගන්න අන්තර්ජාලය ඔස්සේ. විශේෂයෙන්ම love triangle කියලා Google කරලා බැලුවහම මේ ගැන ගොඩක් රූප සටහන් නැති අසුරෙන් පැහැදිලි කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න වැඩිදුර කියවන්න කැමති අයට සහ ඉගෙන ගන්න කැමති අයට එහෙමනම් කියවීම විතරක් මදි. ඔබ ඒ වෙනුවෙන් මේ ඉගෙනගත කරුණු ප්‍රායෝගිකව ජීවිතයට යොදා ගන්න. ඔබට වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් මෙවැනි වැඩසටහන් හමු වෙනතුරු ඔබට අද සුබ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.